SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 අගෝස්තු 30 ඉරිදා සිරස්තල මහනුවර දිස්ත්‍රික්කයට භූචලනයක් නිවාස කිහිපයක් ඉරිදලයි අපිට හිතාගන්න බැරි වුණා මොකක්ද මේ කියලා. මට හැඟුණේ නිකන් බ්ලාස් එකක් වගේ. ස්වභාවික සිද්ධියක්ද වෙනත් හේතුවක්ද සොයා පරීක්ෂණ මහා වංශය පිළිනොගන්නා බව විග්නේශ්වරන් කියයි. මහා වංශය එහෙම පිළිගන්නේ නැහැ මිනිස්සු. LTT ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් ප්‍රකාශයක්. හෙරොයින් විකුණු විශ්වවිද්‍යාල සිසුවෙකු හංවැල්ලේදී කොටුවේ. ජාවාරම ඊසි කෑෂ් ක්‍රමයට. විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ දියවන්නාව මැද සිටයි. ඩලස්ගින් සැර ප්‍රකාශයක්. මං හිතා වගකීමෙන් කියන්නේ. දියවන්නාව ඉන්න මගේ මිත්‍රමගේ තරහ උඩක් පටලා. පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින පාර්ශව සොයා දඬුවම් දෙන්න. සැබෑ වරදකරුවන් සඟවන්න එපා. කාදිනල් හිමි රජයෙන් ඉල්ලයි. ඒගොල්ලන්ව හිමිහිට හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ව නොසඟවා දඬුවම් දෙන්නයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. තෙවත් ජාතික බැසිලිකාවේ දේව මෙහෙයකට අද එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ වගකීම් පැහැර හැරි ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කඳුළු හෙළන බවයි. තේවත් ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාවේ වාර්ෂික රෝගීන් ආසිරිගැන්වීමේ දේව මෙහෙය අද පැවැත්වුණේ කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එදා බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ පීඩාවිඳි අපේ රටට නිදහස ලබා ගැනීමේ කටයුත්ත සඳහා මෙරට ජීවත් වුණු සියලුම ජාතීන් හා ආගමිකයන් කටයුතු කළේ එකාමෙන්. දැන් අපි කාගේ භාෂාවද ලෝකේ පළමුවෙනි භාෂාව කියලා වාද කර කාලේ නාස්ති කරනවා. මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත්තු පක්ෂ ඔක්කොම තානම් කරන්න කියලා. ඒ වයින් කරන්නේ රට බෙදීම විතරයි. තවමත් අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා. මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා. දැනට මේ පැවැත්වෙන වගවිභාග වීම තුලින් සොයාගෙන යන්නේ Tamanගේ වගකීම ඉටු නොකරපු දේශපාලනඥයන් සහ නිලධාරීන් කවුද කියලා හොයාගන්න එකයි කරන්නේ. නමුත් මේ බෝම්බ තියපු අය, මේවට සල්ලි දුන්න අය, මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමෙන් මේ සිද්ධිය සම්බන්ධව එය පිටුපස්සේ ඉන්න අය සොයාගෙන යනවා නම් වඩාත් හොඳයි කියලා. ඒ වගේම රජයෙන් බලාපොරොත්තු වෙනවා අපිට දුන්නු පොරොන්දුව මේ වැඩපිළිවෙල පිටිපස්සේ ඉන්න අය කවුද කියලා හොයලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න කටයුතු කරනවා කියපු එක ඒ පොරොන්දුව ඉෂ්ට කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. තාම බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉඳද්දිත්
ඒ ගැන මුකුත් කළේ නෑ. තාමත් ඇඟ බේරගන්න හදනවා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහිල්ලා නිලධාරීන් කඳුළු වගුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ඒ වෙලාවේ Tamanට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ රාත්‍රියේ භූචලනයක් වාර්තා වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ භූමියේ ඇති වූ සෙලවීමත් සමග ශබ්දයක්ද ඇසුණු බවයි. කෙසේ වෙතත් මෙම භූචලනය පොළවේ සිදු වෙනසක් හේතුවෙන් නැති වූ ස්වාභාවික සිද්ධියක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. The big story. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම ජනතාවට ඊයේ රාත්‍රී 8:30ට පමණ භූචලනයක් දැනී තිබෙනවා. එය හොඳින්ම දැනී තිබුණේ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 12ක දුරින් පිහිටි අනුරගම, තලාතුවය, හාරගම, දිගන සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවලටයි. මෙම භූචලනය පල්ලෙකැලේ පිහිටි භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත මාපකයේත් සුළු ප්‍රමාණයකින් සටහන් වෙලා තිබුණා. භූකම්පනයකදී පොළව ඉරිතලා යාම සිදුවන අතර භූචලනයකදී සිදුවන්නේ පොළව සෙලවීමක් පමණයි. කෙසේ වෙතත් ඊයේ වාර්තා වූ භූචලනයත් සමග අනුරගම, දිගන ඇතුළු ප්‍රදේශවල නිවාස කිහිපයක ඉරිතැලීම්ද සටහන්ව තිබුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ භූමියේ ඇති වූ සෙලවීමත් සමග ශබ්දයක්ද ඇසුණු බවයි. එකපාරටම ලොකු සෙලවීමක් ආවා. හලවල් ඔක්කොම හෙල්ලුණා. බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පුපුරනවා හඬත් එක්කම ගෙවල් ඔක්කොම හෙල්ලලා මේ ජනෙල්ලේම හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා පොළොවේ යටින් යනවා වගේ තමයි අපිට දැනුනේ මේ සද්දේ. කුණක් ගහනවා වගේ වහලේ නිකන් ගැසිලා වගේ. බබාලා කිව්වා ඇඳවල් හෙල්ලුණා කියලා. අපිට හිතා ගන්න බැරි වුණා මොකක්ද උනේ කියලා හරියටම. අපි ටීවී බල හිටියේ. එතකොට එකපාරම දොර තල්ලු වෙනවා වගේ දැනුනේ. වහලේ හෙල්ලුණා. අර මාලිගාවේ බෝම්බේ පිරෙනකොට පොළොව යටින් හඬක් ගිහින් අන්න ඒ වගේ හඬක් ඇහුණා. ඒ කියන්නේ ගාලා වගේ ගියා. විනාඩි එකමාර දෙකක් වගේ තිබුණා. භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන 4ක් මෙරට ස්ථාපිත කර ඇති අතර මෙම භූචලනය සටහන්ව තිබුණේ පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ මාපකවලයි. එය සුළු ප්‍රමාණයකින් සටහන්ව තිබූ බව භූවිද්‍යා නිලධාරීන් පවසනවා. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද ආරම්භ කරනු ලැබුවා. භූමිකම්පාවක් වගේ මේ තත්ත්වය ජලාශය පැත්තට තමයි සද්දය. ජලාශය මුලලන්න තියෙන්නේ. මේක ලොකු සද්දයක්. සද්දේ ඒචි ගම වයිබ්‍රේටර් වුණා. ටීවී වල නිකන් පොළොව ඉල්ල නිකන් ගැස්සිලා ගියා තප්පර ගන්නක් ඇතුළට. ඔයාලට ඒක ඇහෙන්නේ කොයි පැත්තෙන්ද? අනුරගම පැත්තේ. ඒ කියන්නේ නෝර්ත් ඊස්ට් පැත්තේ නම් එනවා වගේ. අපි අද නිරීක්ෂණය කරා මේ කම්පනයේ වැඩිපුරම දැන්ලා තියෙන අඹකොටේ, දිගන, හාරගම, මයිලපිටිය කියන ප්‍රදේශවලට. ඒ අනුව අපි ඉදිරියේදී මේ ප්‍රදේශයේ තියෙන භූවිද්‍යාත්මක පිහිටීමත්, මෙම ජලාශයේ පිහිටීම ඒ වගේ කරුණු අධ්‍යයනය කරලා අපි සොයා බලනවා මොකද්ද මේකට හේතු වෙන සාධකය කියලා. අපිට ඉතිහාසය ගත්තොත් මේ ප්‍රදේශයේ ජලාශ පිරවීම නිසා ඇතිවෙන භූකම්පන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක හැබැයි එක හේතුවක් විතරයි. අපිට මේකට හරියට මේකද හේතුව කියලා කියන්න බෑ. නමුත් මේ දැන් මේ සිද්ධ වුණ කම්පනයේ එහෙම හානියක් වෙන තරම් ප්‍රබල කම්පනයක් නෙවෙයි. කෙසේ වෙතත් මෙම භූචලනයේ පොළවේ සිදු වූ වෙනසක් හේතුවෙන් නැති වූ ස්වභාවික සිද්ධියක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. මේක භූකම්පන තත්ත්වයක් නොවුනත් කාර්යාංශ හැටියට අපි තීරණය කරා මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වේ නිරීක්ෂණය කරන්න අපිට ලංකාවේ මධ්‍යස්ථාන 4ක් තිබුණාට මේ එක මධ්‍යස්ථානයක විතරයි මේක වාර්තා වෙලා තියෙන්නේ. මොනවා හරි එකක් හරියට කියන්න නම් අඩුම ගානේ මධ්‍යස්ථාන 3කින් මේක වාර්තා වෙන්න ඕනේ. ලෝකේ ගත්තොතින් අපිට කම්පනයක් වෙච්ච හරිම තැන කියන්න නම් අපේ කම්පන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හෙරොයින් ජාවාරමින් නිරත වූ මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඔහු සිය නිවාසික කාමරය තුළ මත්කුඩු පැකට් කර ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැරීමේ නිරතව සිට ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර පසුගිය දෙමස තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 6000ක් බන්ධනාගාරවලට පැමිණීම නිසා ඒවායේ ධාරිතාවද ඉක්මවා ගොස් ඇතැයි බන්ධනාගාර පාලනාධිකාරිය පවසනවා. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසක් හංවැල්ල පොලිසිය විසින් ඊයේ පරීක්ෂා කෙරුණේ ලද තොරතුරකට අනුවයි.
නිවසේ කාමරයක කුලී පදනුම් මත නේවාසිකව සිටි තරුණයෙකු හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 500ක් සමග එහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. 27 හැවිරිදි සැකකරු මාළඹේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. බියගම ප්‍රදේශයේ අයෙකුගෙන් ලබා ගන්නා මත්කොඩු නේවාසික කාමරය තුලදී පැකට් කර තම ගම්පලාත වූ බලංගොඩ ප්‍රදේශයේ බෙදා හරින බව සැකකරු පොලිසියට පවසා තිබෙනවා. සකස් කළ මත්කොඩු පැකට් බලංගොඩ ප්‍රදේශයේ විවිධ ස්ථානවල සඟවා ඊසි කැෂ් ක්‍රමයට මුදල් ලවාගෙන සිය නේවාසික ස්ථානයේ සිට ජවාරම සිදු කළ බවයි සැකකරු හෙළි කර ඇත්තේ. මොහුට මද්‍රව්‍ය සපයන පුද්ගලයාද පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කොටු කර ගැනීමේ මෙම සැකකරු උපායශීලීව මෙහෙයවමින් එලෙස අත්අඩංගුවටගත් සැකකරු බියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක අයෙක්. ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 55ක්ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ සැකකරුවන් සතුව තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1කට ආසන්න බවයි. හෙරොයින් බෙදාහරිමින් සිටි අඹුසැම යුවලක් දෙහිවල දුම්රියපොළ මාර්ගයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් වුණා. දෙහිවල ඕබන් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුනේ ත්‍රිරෝද රථයකින් හෙරොයින් බෙදාහරිමින් සිටියේදී. අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිසිය මෙම වැටලීම සිදු කළා. මේ අතර ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමෙන් නිරතව සිටි දීපිකා කුමාරි ලක්ෂ්මී රන්දෙනිගේ හෙවත් මෝල් චූටි නම් කාන්තාව අත්අඩංගුවට ගැනුණා. ඒ කොළඹ උතුර කොට්ටාශයේ භාර පොලිස් අධිකාරී මංගල දෙහිදිනේ මහතාගේ උපදෙස් මත කොළඹ උතුර අපරාධ කොට්ටාශ විමර්ශන ඒකකය අද කළ මෙහෙයුමකදී 35 හැවිරිදි ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20කට ආසන්න ප්‍රමාණයක්ද පොලිසියට හමු වී තිබෙනවා. එම කාන්තාවගේ නමට ඇති බැංකු ගිණුම් කිහිපයක පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවද පොලිසිය විසින් හෙළි කර ගැනුණා. මෙරටට කේරළ ගංජා රැගෙන එන ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති පසුගියදා වැල්ලේ සාරංග නැමැති පාතාල සමාජිකයා සමග රටින් පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ඉෂාර් ලක්මාල්ගේ ගෝලයෙකු නවගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විතානගේ ගයාන් හේමන්ත නැමැති සැකකරු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ සුඛෝපභෝගී වාහන 3ක් සහ රුපියල් 69300ක මුදලක්ද සමගයි. සූරියවැව පොලිසියට අනුයුක්තව සේවය කොට වැඩ තහනමකට ලක්ව සිටින කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 270ක් සමගින් හබරාදුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ කොග්ගල සිංහ දීවර ගම්මානයේදී. මේ අතර පසුගිය මාස දෙකක කාලය තුළ මද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබුවන් වැඩි වශයෙන් බන්ධනාගාරගත වීම තුළ මේ වන විට බන්ධනාගාර තුළ සීමාව ඉක්මවා තදබදයක් නිර්මාණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. බන්ධනාගාර ජනගහනය 6000කින් පමණ වැඩි වෙලා තිනවා. බන්ධනාගාර තුල රැඳවිය හැකි ධාරිතාවය 11762ක් වෙනවා. මේ වන විට බන්ධනාගාර ජනගහනය 29500ක් පමණ වෙනවා. මේ වන විට තියෙන තදබදයත් වර්තමානයේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟතාවයත් හේතු කොටගෙන පස් අවුරුදු සැලැස්මක් අපි සකස් කළා ලබන සතිය වෙනකොට මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන රැඳවියන් අපි විකල්ප පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමේ හැකියාව සාකච්ඡා කරමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සියලු දෙනාගේ සහයෝගයෙන් පක්ෂ නායකත්වයේ බාර ගැනීමට අපේක්ෂා කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒකමතිකව තීරණයකට එළඹීමට නොහැකි වුවහොත් නායකත්වයේ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇතැයිද විජේවර්ධන මහතා අද මහනුවරදී සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා අද පෙරවරුවේ මලවතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිපඩුව අවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු විජේවර්ධන මහතා අස්කිරි පාර්ශවයේ මහලේකක අධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම දමානන්ද හිමියන්ව බැහැදුටුවා. පෙරදී මුලින් ඉඳලම අදාස් තුමා වගේ කෙනෙක් යම් කිසි තුරුමේකුත් තිබෙන ඒ වගේම දැන්පත් කටයුතු කරන කායකත් කටයුතු කරන්න පුළුවන් නායකත්වයක් ගන්න කෙනෙක් පක්ෂයේ පත්යෙන් පෙරට තියෙන දෙවන්ත දේශපාලන පක්ෂයක් රටට විශාල මෙහෙවරක් කරපු සජාතික පක්ෂය කියන්නේ ඒක අභාවයට යනවට අපි කවුරුත් කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විජේවර්ධන මහතාගෙන් විමසා සිටියා. නව නායකත්වයට රුවන් විජේවර්ධන මහතා මේනකට ඇඳුම් මාලා ඉවරද? යම් කිසි මතයක් හැදිලා තියෙනවා දැන් අලුත් නායකත්වයක් අවශ්‍යයි කියලා, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. ඉතින් මේගොල්ලන්ගේ ඉල්ලීමට මේ සැරේ මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා මම තීරණයක් ගත්තා. ඉතින් මම හිතනවා ලබන සුමානේ අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් වෙනවා. හරි තීරණයක් ගනී කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ ඡන්ද විමසීමක් මගින්ද සිද්ධ වෙන්නේ? අපි පුළුවන් තරම් බලනවා මේක යම් කිසි සහයෝගයකින් කතා වෙලා තීරණයක් ගනී කියලා අපි
හිතනවා කරන්න බැරි වුණොත් ඉතින් ඡන්ද විමසීමකින් කවුරු හරි පත් වෙයි. සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වයේ දුන්නේ නැත්තේ ඥාති පුත්‍රයා වන රුවන් විජේවර්ධනට පක්ෂ නායකත්වය දෙන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුම කියලා කියම ඇත්තද? ඒක නම් පිළිගන්නේ නැහැ. මං හිතන්නේ කවදාකවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙච්චර කල්ලන් හිටියේ මට දෙන්න කියලා නෙවෙයි. එතුමා කවදාකවත් ඥාතීන්ට එහෙම අවස්ථාවක් හදන්න නැති නායකයෙක්. එතුමා සුදුසුට සුදුසු තැන දෙන සාවරික තමයි හිටියේ. පාක්ෂිකයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැලන්ති එක්සත් ජාතික පක්ෂේ කෑවයි කියලා. අපේ පක්ෂයෙන් එක වැරදිත් වුණා. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා පාක්ෂිකයන් අතරත් දැඩි කැලකිරීමක් ඇති වෙලා තිබුණා. සමග ජනබලයේ ලේකම්තුමා රංජිත් මත්තුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කරලා දිනවා එක්සත් ජාතික පක්ෂයත් එකතු කරගෙන සමග ජනබලයේ සන්දානයකට යමු කියලා. ඔබතුමා නායකත්වයට આવොත් එවැනි සන්දානයකට ආරාධනා කළොත් යනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතන සමග ජනබලවේගෙන් තින්නේ ඉතින් අපේ එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිලා ඉන්නේ අපේ සහෝදර മന്ത്രി කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. ඉතින් එතුමාලත් එක්ක අපිට සාකච්ඡා කරලා ඉදිරියේදී රට වෙනුවෙන් හරි ස්ථාවරයක් හරි තීරණයක් ගන්නට පුළුවන් කියලා මම හිතනවා. යම් කිසි මතයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂේ නායකත්වය ලබා දෙන්න ලෙසින් මොනවාවත් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ පක්ෂයෙන් ඉවත් වෙලා ගිහිලා වෙනත් පක්ෂයක් දැන් හදාගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ අවස්ථාවේදී පක්ෂයේ දැනට සමාජිකත්වයක් අරන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට වැඩ කරන කෙනෙක් තමයි මම හිතන්නේ නායකත්වයට එන්නට ඕනේ. මෙතන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාද අද අදහස් පළ කළා. දැනට නම් 7ක් යෝජනා වෙලා තියෙනවා. මගේ නමත් යෝජනා කරා. හැබැයි පක්ෂ තීරණය කරනවා නම් මට මේක බාර දෙන්න ඕනේ කියලා මම මේක බාර අරගෙන යනවා. දැන් රුවන් විජේවර්ධන මහතාත් නායකත්වයට එන බව කියනවා. ඔව් එක එක්කෙනාට එක ආසාවල් තියෙනවා. මේ නායකයෝ කියන්නේ බූදලේ එන එකකුත් නැත්තම් පරම්පරාවෙන් එන නායකත්වයකුත් නෙමෙයි. පළපුරුද්දක් තියෙන පුද්ගලයෝ වෙන්න ඕනේ. මගේ නම් යෝජනාව තිබුණේ කරු ජයසූරිය මහත්මයාව දැනට නායකත්වයට ලබලා දීලා මේ පක්ෂය ඉදිරියට ගෙන යනවා. හැබැයි අපි මේ පක්ෂය එකට තියාගන්න එකට අකමැති පුද්ගලයෝ දැනටම අපිට තේරෙනවා මේක තමන්ගේ හිතවතුන්ට බාර දෙන ක්‍රමවේදයක්ද ගන්න කියලා. මම මේ ගැන හරි කලකිරෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. මං එක්සත් ජාතික පක්ෂය අවුරුදු 38ක් එක දිගට කටයුතු කරමින් ඉන්නවා. පොඩේ අත්දැකීම් පළපුරුද්ද එක්සත් ජාතික පක්ෂයේ යහපත සඳහා යොදවන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. නායකතුමාගේ ආශිර්වාදයත් සියලු සමාජිකයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා නම් සමස්ත රටවැසි ජනතාවගේ ආරක්ෂාවත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැනත් කටයුතු කරන්න මම සූදානම් කියලා. කරුජයසූරිය මහතාට අවස්ථාව දෙන්න කියලා යම්කිසි හඬක් තියෙනවා. එතුමා ඉද්දි තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. එතුමා ඉද්දි තමයි ෆොන්සේක මහත්තයා අපේක්ෂකයා වෙන්නේ. එතුමා ඉද්දි තමයි පහුගිය ජනාධිපති මැතිවරණ අවස්ථාව වෙනකොට ඇති වූ රටේ ප්‍රශ්නය විසඳා ගැනීමට එතුමාට ජනාධිපති අපේක්ෂකත්වයෙන් අරන් ක්‍රියා කරන්න තිබුණා. ඒකට මැදිහත් වෙන්න තිබුණා. එතකොට මේ ක්‍රියාකාරීත්වයන් කිසිවක් සිදු නොවුණු අවස්ථාවක දැන් කෙසේ දෙතුමා ගොඩ ගන්න. ඒ නිසා ඒක එච්චර වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ මූලික කෙටුම්පත ලබන බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද වඩා වැදගත් වන්නේ වෙනුවට සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙනීම බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අතර යුතුකම සංවිධානයේ නියෝජිතයන්ද නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා පිළිබඳව අදහස් පළ කළා. රජයේ වගකිය යුතු අයගෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා 19වෙනි සංශෝධනය 20වෙනි සංශෝධනයෙන් විස්ථාපනය කරන අවස්ථාවේදීත් ජනාධිපති තනතුර දැරිය හැකි අවස්ථා ගන්න වාර දෙකකට සීමා කරනවා කියලා අපි ඒක ඉතාම හොඳ දෙයක් හැටියට පිළිගන්නවා. ඊළඟ එක තමයි අර ජනාධිපතිවරයාගේ කාලය පහේ සීමාව ඒ ආකාරයටම තියාගන්නවා කියන්නේ. ඊට අමතරව අපි හිතනවා වෙනස් විය යුතු කාරණාවල එක ප්‍රධානම කාරණයක් තමයි නිශ්චිත ලෙසම මේ රටේ ආරක්ෂාව ජනාධිපතිතුමාගේ වගකීමක් වෙන බැවින් ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිතුමා විසින් දැරිය යුතුයි කියන වගන්තියම දුලත් කිරීම සුදුසුයි කියලා. ඊළඟට පාර්ලිමේන්තුව විසිරීමේ බලය. පාර්ලිමේන්තුවක් තේරීපත් වුණෙන් පස්සේ මහ ජන ඡන්දයෙන් වසරකට පස්සේ කිසියම් හෝ ජනාධිපතිතුමාට හිතෙනවා නම් පාර්ලිමේන්තුව තමන්ගේ වගකීම් නිසි පරිදි ඉෂ්ට කරන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා ඒ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට නැවත අවස්ථාව දීමයි. විවස්ථාවක් හරි විවස්ථාවක් මේ අවස්ථාවේදී බිහුනේ නැත්තම් අපේ අරමුණ සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි එහිදී විශේෂයෙන්ම ජනතාව ඉදිරියේ තිබ්බා මේ මැතිවරණ ක්‍රමය වෙනුවට තමන්ගේ ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය. එහිදී අපි ඉදිරිපත් කරේ 75ක් ආසන ක්‍රමේනොත් 20%ක් පරාජිත දේශපාලන පක්ෂවලටත් ඒ වගේම 5%ක් ජාතික ලැයිස්තුවටත් ලැබිය යුතුයි කියන එක. ඒක මුළු රටම පිළිගත්ත. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පිළිගත්. ඒක නිසා අපි දකිනවා ඉදිරියේදී මැතිවරණයක් එනවා නම් පළාත් සභා එහෙම නැත්නම් වෙන තෝරන මැතිවරණයක් එනවා නම් ඒ මැතිවරණ ක්‍රමෙදී නව
මැතිවරණ ක්‍රමය හරහාම ඒක ආරම්භ කළොත් හොඳයි කියන එක පිළිබඳව. දැන් 19 වෙනි සංශෝධනයේ නම් මේ ලබන බදාදා කැබිනට් මණ්ඩලයේ මූලික කෙටුම්පත් ඉදිරිපත් කරනවා කියලා අධිකරණ ඇමතුමා ගිය පාර කිව්වා. මම නම් හිතන්නේ 19 සංශෝධනය කරනවට වඩා අද වැදගත්ම දේ වෙලා තියෙන්නේ මේ 3-2 ජනබරමේ අනුභවයෙන් 78 ඉඳන් මේ රටේ රිපෙයාර් කර අටවගෙන ඇවිල්ලා තියෙන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ජයවර්ධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක වඩා නිවැරදි අතට ඒ අන්තර්ගතයේ වෙනුවට නව අන්තර්ගතයක් නව ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන එක. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා. මේ මහා ජනවරමේ සුජාත භාවයේ සහිත වාතාවරණයක් යටතේ ඒ නැවුම් භාවය යටතේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන්න 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ බලය යට කර දේශපාලකයාගේ බලය ශක්තිමත් කර ගැනීමට බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ ආන විලුන්දාව පරිසර හානියට ආණ්ඩුව වගකිව යුතු බවයි. ආන විලුන්දා වගේ ඒ රම්සා තෙත්බීම ඒක විනාශ කරලා ඒක නැවත යථා තත්ත්වයට ගන්නවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. ඒතකොට ඒක විනාශ කරේ ආණ්ඩුව. ඔය පැහැදිලිව කියන. මොකද නිකම්ම නිකම් කෙනෙක් ඇවිල්ලා ඕක කරන්නේ නැහැ. ඊට එහා පැත්තේ දුප්පත් පවුල් ගණනාවක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පවුල් වල අය සමහර වෙලාවට කණ්ඩ ටිකක් නැතුව ගියාම මාළුවෙක් අල්ලගන්න යනවා ඒ වලකට. හැබැයි මාළුවෙක් අල්ලපුවම ගිහිල්ලා හිරේ දාපු අවස්ථා තියෙනවා. ඒතකොට එහෙම අවස්ථා තියෙනකොට මේ දවස් ගාණක් අක්කර දෙකක් ඩෝසර් කරනකම් නිලධාරි බලන් හිටියා කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? අපිට දැන් සැකයක් තියෙනවා 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න හදන්නේ වෙනත් කාරණාවක් නිසා නෙවෙයි තනි බලය අතට අරගෙන පරිසරයත් එක්ක මේ රට විනාශ කරන්න අවශ්‍ය කරන බලය ලබා ගන්න කියන එක තමයි දැන් තේරෙන්නේ. ඒ නිසා 19 අයින් කරපු ගමන් සියලු අංශ ටික පාලනය කරන්නින් පස්සේ දේශපාලකයෝ මිසක් කිසිම නිලධාරියෙකුට පාලනය වෙන්න බැරුව යනවා. විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යංශයේ නොව දියවන්නාව මැද සිට බව විදුලි බල අමාත්‍ය ඩලස් සලහප්පෙරුම මහතා පවසනවා. මාතර පැවති ජනහමුවකට එක්වීමේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ආසල බල මණ්ඩල රැස්වීම විදුලි බල අමාත්‍ය ඩලස් සලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. දැන් ඊයේ පෙරද විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වුණා. වරද්ද විදුලි අධිකාරිවරයාගේ විතරක් නෙමෙයි. විදුලි බිඳවැටීම් වලදී මේ ගැන කමිටුපත් කළා කියලා තිබුණත් ඒක ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. මම මොකද කරේ? කමිටුවක්පත් කළා. මම ගා ඊළඟ අඟහරුවාදා මට වාර්තාව ඕන. බදාදා කැබිනට් එකට දැම්මා. පාර්ලිමේන්තුවේ සභාගත කරා. මෙන්න වාර්තාව. හංගන්න කිසිම දෙයක් නැහැ. ඇයි අපිට ඕන නිවැරදි වෙන්නේ? ඉංජිනේරු මාෆියාව කියලා කියනවා. ඩීසල් මාෆියාව කියලා කියනවා. ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා. නමුත් මිත්‍රරුනි වර්තමාන ඇමතිවරයා විදිහට මම කියන්නට ඕන මාෆියාව තියෙන්නේ උතන නෙමෙයි. ඇත්ත විදුලි මාෆියාව තියෙන්නේ කොහෙද? දියවන්නාවේ ඇතුලේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ. ඉංජිනේරු හදනවා. පාරිභෝගික අධිකාරිය හදනවා. හැදුවම එක වලක්වලා කියනවා නෑ ඒක වැඩක් නෑ මෙන්න මේ බලාගාරය හදලා. දැන් මේක ගේන්නේ. ඇයි? දන්නා හෝ නොදන්නා ගිණුමකට යමක් බැර වෙනවා. ඒ මාෆියා එකයි මාෆියාව. මම ඉතින් වගකීමෙන් කියන්නේ. දියවන්නාව ඉන්න මගේ මිත්‍රයෝ මගේ තරහ වුණත් මට කාරණාවක් නෑ. අද හාමුදුරනේ දවසකට විදුලි බල මණ්ඩලයේ අලාභය මිලියන 250යි. කෝටි 25ක් හැමදාම අලාභයි. එහෙම රටකට යන්න පුළුවන්. ජාතික විදුලි ජනන සැලැස්ම කියලා මොකද තියෙන උත්තරේ? ඇමතිවරයා තමයි ඒක තීරණය කරන්න කියලා කියනවා නම්. රාජ්‍ය ඇමතිවරයා නම් ඒක තීරණය කරන්න කියලා කියනවා නම්. ඒ රටට පැවැත්මක් නැහැ. කාලකන්ණි කම ඇරෙන්න වෙන මොකක්වත් ඒ රටට ඉතුරු වෙන්නේ නැහැ. කාල ප්‍රමාණයේ මත්පැන් බෝතල් මෙරට තුල තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. මිත්දෙනිය වැලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මත්පැන් බෝතල් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් ඒ නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒවා ආපසු ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. එසේ නැත්නම් ඒ තහනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අපි ශෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් නිමි භාණ්ඩ විදියට රටින් ගේන ඒවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සියලු තීන්දුව ගන්නේ පරිසරය ආරක්ෂා කරගන්නත් අපේ ජනතාව ආරක්ෂා කරගන්නවා. මේ අතර වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ
රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී විචාරක යන මහතුරුන් අද පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අපේ නම්බුවන් එනමි බිස්නස් එකේ යතින අභියෝගය සිංගප්පූරුවයි මැලේසියාවයි. විශේෂයෙන්ම අපි හෙක්ටයාර් 32000 අලිමංකඩ විතර ගැසට් කරනවා. එතකොට අලි මිනිස් ගැටුමත් මේ දිස්ත්‍රික්කයේ 80%කින් අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හෙක්ටයාර් 31000 ගැසට් කරාම මේක ග්‍රීන් එයාපෝට් එකක් විදියට ඔයාලට බය නැතුව මාකටිං කරන්න පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා ගුවන්විදුලි අලුත් වැඩියා කරන මධ්‍යස්ථානයක් විදියට ගෙනාවොත් එතනින් එහාට කනෙක්ටිවිටි විතරයි බලපාන්නේ. කනෙක්ටිවිටි දීලා තියෙන්නේ. අධිවේගී මාර්ගය තියෙනවා. වරායවල් දෙකක් සම්බන්ධ වෙනවා. ගුවන්තොටුපළ දෙකක් සම්බන්ධ වෙනවා. ඊළඟට තියෙන එකම දේ තමයි රේල් පාර ගේන එක. අපේ වගකීමක් තියෙනවා මේ රටේ කටුනායකට සමගාමී ගන්න පුළුවන් ගුවන්තොටුපළක් හැටියට මත්තල සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ගිය ආණ්ඩුවේ අය දැනන් හිටියේ නෑ. උන්ට ඔළුවක් තිබුණේ නෑ මේක හදාගෙන මේකේ ප්‍රයෝජන ගත්තා. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.වී. රත්නායක මහතා පිළිගැනීමේ උත්සවයක් හඟුරන් කෙත තිස්ස පැල විද්‍යා කීර්ති පිරිවෙනේදී අද පැවැත්වුණා. ලංකාගම කියන තැනක සිංහරාජයේ මාර්ගය කිලෝමීටරයි 0.1ක තමයි කැලේ ඇතුලින් යන්නේ. පුරාණ කාලේ ඉඳලා කොන්ක්‍රීට් කරලා තියෙනවා. පාසල් දෙකක් තියෙනවා. ඉතින් අපිට පරිසරය රැකින්න ඕන වගේම මිනිසා ජීවත් කරවන්නත් අවශ්‍ය වෙනවා. පුත්තල මේ තිබ්බ එකත් නිරීක්ෂණය කරා ඊයේ දවසේ. ඒක තෙත් කලාපේ කඩොලාන සාකි ඉදිකිරීම සඳහා කටයුතු කරමින් ඉන්න වෙලාවක තමයි අපේ රජය ආව වෙලාවේදී නීතිය අතට ගත්ත සමහරව ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඔවුන්ට දඬුවම් ලබා දීමට කිසි වෙලාවක පැකිලුන්නේ නැහැ. මොකද වුණේ විශේෂාංගය දැන්? පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් එක්ක අද දවසේදී අපි මොකද වුණේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ යාපනයේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච සී.වී. විග්නේශ්වරන් මහත්මයා අයබෝන් ඔබතුමාට. අයබෝන්. පාර්ලිමේන්තුවේ මංගල කතාවේදීම මොකද වුණේ ඔබතුමාට? මන්ත්‍රීතුමන්ලා ඕක අහලා දඟලනවා කියලා මම හිතුවේ නෑ. දැනීමක් තියෙන නිසා තමයි ඒක එහෙම කිව්වේ. දෙමළ භාෂාව තමයි ලංකාවේ පළවෙනි භාෂාව විදිහට ඔබතුමා හඳුන්වන්නේ. ඇත්ත ඒක තමයි. ඔබතුමාට මොකද තියෙන පදනම මේ පිළිබඳව මොකද තියෙන සාක්ෂි? පදනම කියන්නේ ආචාර්ය පත්මනාදන් මහත්තයාව හම්බ වෙනකොට එයා කිව්වා ඕන තරම් දැන් සාක්ෂි තියෙනවා 3000කටත් වැඩි කාලය දෙමළ භාෂාව ලංකාවේ පාවිච්චි කරපු එකටත් ඒ අනුව තමයි මම මේක කියලා තියෙන්නේ. ලංකාවේ ශිෂ්ටාචාරයක් හැදෙන්නේ නැත්නම් ජනාවාස හැදෙන්නේ විජය කුමාරයාගේ ආගමනයත් එක්ක. එතකොට මේ ඒක ඇවිලා මහා වංශය කියලා තියෙන හැටියට. ඒකේ තියෙන දේවල් ඔක්කොම ඉතිහාසයේ ඔප්පු කරන්න පුළුවන් දේවල් කියලා කොහෙවත් කියලා නැහැ. දැන් පද්මනාදන් මහත්මයා ලියපු පොත ඔබතුමා විශ්වාස කරනවා මහා වංශය විශ්වාස කරන්නේ නැහැ. මහා වංශය එහෙම පිළිගන්නේ නැහැ මිනිස්සු. ඔබතුමා විතරයි පිළිගන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ මෙහෙම නෑ මිනිස්සු හුඟක් දෙනෙක් කියලා තියෙනවා හෙලිදරව් කරුවේ නැහැ. පහුගිය කාලේ උතුරේ මහා ඇමතිවරයා විදියට මොනවද දෙමළ ජනතාවට කරලා තියෙන්නේ? අපෝයි ඕන තරම් කරලා තියෙනවා. ඕගොල්ලන්ට දන්නේ මේ පත්‍රයේ තියෙන දේවල්. පහුගිය වසර 5ේදීම විශේෂයෙන්ම උතුරු පළාත් සභාවට වෙන් කළ තියෙන මුදල් නැවතත් භාණ්ඩාගාරයට විශාල වශයෙන් හරවල එවලා තියෙනවා කියලා. මේ මුදල් පාවිච්චි කරේ නැත්තේ ඇයි ජනතාවට? ඒක කරාගෙන යන්න තියෙන්නේ ගවර්න්මන්ට් ඒජන්ට් මාර්ගයෙන්. ගවර්න්මන්ට් ඒජන්ට්ලා කරන්නේ නැහැ. ඒ සල්ලි ආපසු එව්වේ ওই ගවර්න්මන්ට් ඒජන්ට්ස්ලා. අපේ වැඩ කරන්නේ පළාත් සභාවේ ඉන්න ඔෆිෂල්ස්ලාගේ. කිලිනොච්චියට ගම් වතුර ගලපු අවස්ථාවේ වසර 2කට පෙර අපිත් ගියා මනුසද්දරණෙන් මාධ්‍යාවරණය සහ ඔවුන්ට පිහිටවීම සඳහා. ගොඩක් වෙලාවට ජනතාව කරපු චෝදනාවක් තමයි කිසිම දේශපාලඥයෙක් උතුරේ ආවේ නැහැ කියන කාරණා. එතකොට අපි අපේ තනතුර ඉවර වෙලානේ. ඒකට කවුරුත් ආව නැහැ කියලාකොට දෙමළ සංධානයේ මේගොල්ලන් ගැන තමයි කතා කරන්නේ. LTTE සංවිධානය ඔබතුමා දකින්නේ කොහොමද? අපි ඕගොල්ලන් බලන්න වගේ මේ ත්‍රස්තවාදීලා කියලා කාටවත් කියන්නේ නැහැ. ඒගොල්ලන් තමන්ගේ මිනිසුන්ට වෙච්ච අපරාධ නිසා යුද්ධයකට වැස්සා. ඒකට හේතුව ඇවිලා ලංකාවේ ආණ්ඩුව. ඉතින් ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැනේ. ලෝකයේම ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට LTTE සංවිධානය නම් කරලා තියෙද්දි ඔබතුමා පිළිගන්නේ නැහැ මේක ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ආණ්ඩුව කරන්න වැරද්ද ඔක්කොම වසා දාලා ඒවා අහන්න කෙනෙකුට කියන්නේ ත්‍රස්තවාදී කියලා. ඒක කොහොමද හරියන්නේ? හැබැයි ඔවුන් මනුෂ්‍ය ඝාතන කිරීම, දකුණේ අහිංසක මිනිස්සු ඝාතනය කිරීම ඒක අනුමත කරනවා. අයි මේගොල්ලන් එහෙ උතුරේ කරපු අහිංසක මිනිස්සුන්ට ඝාතනය කරපු ඒක හරිද කියලා කියනවාද? යුද හමුදාව විසින් අහිංසක මිනිස්සු ඝාතනය කරාද LTTE ත්‍රස්තවාදී සංවිධානයේ සමාජිකයන්? 2009 මැයි මාස 18 වෙනිදා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරලා ඔක්කොමලා අහිංසක මිනිස්සු. ඔක්කොම මෙහෙම අරන් ආවා අර මුල්ලිවායිකල් ගාව. මන්තුමා ඒක රැගෙන ආවේ ප්‍රභාකරන්ද යුද හමුදාවද? ප්‍රභාකරන්නේ රැගෙන ආවේ. ප්‍රභාකරන්නේ ඕන්න පලියක් විදිහට පාවිච්චි කරා. අයියෝ එයාට වුමනාවක් නැහැනේ. දැන් ඔබතුමා කියන ප්‍රකාශය අනුව අපිට තේරෙන්නේ ප්‍රභාකරන් බබා මුකුත් දන්නේ නැහැ. ජනතාව බේරෙන්න අර ස්ථානයට ගියා. ඔහුත් එතනට ගිහිල්ලා
නෑ එයා අවුරුදු 30ක් ආණ්ඩුවකට විරුද්ධව පොරගැහුවෙක් කෙනා බබෙක් කියලා මං කියන්නේ නෑ. ඔබතුමා මුල්ලිවයිකාල් වල ගිහිල්ලා ත්‍රස්තවාදී සොහොන් කිහිපයක් ඉදිරිපිට දියුණුමක් ලබා දෙනවා. අපිට යුතුයකමක් තියෙනවා එතනට ගිහිල්ලා මේ මිනිසුන්ට ජස්ටිස් එකක් අරන් දෙන්න. රටේ නීතියට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවකට යම්කිසි ආකාරයෙන් සහයෝගය දක්වන කිසිම දෙයක් කරන්න බෑ. කොහොමද කියන්න බලන්න. මේ මැරිච්ච මිනිසුන්ගේ අතනට ගිහිල්ලා නමුත් ඒ ත්‍රස්තවාදී සංවිධානයක ඒගොල්ලන් ත්‍රස්තවාදී කියලා. ඔක්කොම මැරිච්ච ඔක්කොටම ත්‍රස්තවාදී කියලා සිංහලෙන් ලියලා තියනවා. මොකද්ද මේ කියන්නේ? ඔබතුමා සඳහනක් කළා තිබුණා බුදු පිළිම උතුරේ තියන්න ඕනේ නැහැයි කියලා. මම කිව්වේ බුද්ධ ආගමට අයත් මිනිස්සු නැති තැන්වල මේවා ඇවිලා දාගන්න මොනවද හේතුව? ඒ කියන්නේ දැන් ඒකෙන් මොකක් හරි ඔබතුමාලට වරදක් සිද්ධ වෙනවා. ඔව් ඒක වරදක් සිද්ධ වෙනවා. මේක ඇවිලා මම කියන්න. අපි යටත් වෙන්න ඕනේ කියලා තමයි ඕක කරන්නේ. සිංහල මිනිස්සුන් මේ එතනට ගෙන්න ගන්න. ජීවත් වීම සඳහා උතුරු පළාතට සිංහල මිනිස්සු එන එක ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඒගොල්ලන් සල්ලි දීලා අරගෙන ඇවිලා එතන හිටියතින් ඒකට කමක් නැහැ. නමුත් දැන් කරන්නේ මොකද්ද? ආණ්ඩුවෙන් අරන් ඇවිත්ලා එතනට බලහත්කාරයෙන් දාගන්න යනවා. ඒ කියන්නේ ජනාවාස පිහිටුවීම වැරදිද උතුරු පළාතේ සිංහල ජනාව? හමුදාවේ ඉන්න නිසා මේ බුද්දිස් ප්‍රීස්ලා එතනට ඉන්න නිසා තමයි මේගොල්ලන් එන්නේ. ඔබතුමාගේ දරුවෝ දෙන්න සිංහල කාන්තාව දෙදෙනෙක් විවාහ කරගන්න. ඔබතුමාගේ දරුවන්ව කොළඹ පාසල් වලට යවනවා නැත්නම් පිටරට විශ්වවිද්‍යාල වලට යවනවා. දැන් ඔයා කියපු දේවල් ඔක්කොම මම දේශපාලනට එන්න ඉස්සර වෙච්ච දේවල්. ඉතින් ඒකට මට මොකුත් කරන්න බෑ. නමුත් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මම ඔයගොල්ලන්ට කියලා දෙනකොට ඒක ජාතිවාදී භාගයේ ඔයගොල්ලන්ට පේනවා. ඔබතුමා ඒ විදිහට කියනවා ඒකයි. ඉතින් මම මෙහෙම කතාව බහගෙන ඉන්නකොට කියන්නද මම මොනා කරන්නද? ඒක කියන්න පුළුවන් වෙන ක්‍රමයක් තියනවා නම් මට කියලා දෙන්න මං කියන්න. රිලව් ගහනය වැඩිවීමෙන් වසර ගණනාවක සිට දැඩි අපහසුතාවයට පත් ගම්මානයක් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණා. ඒ පොළොන්නරුව ශ්‍රී නිශ්ශංක මල්ලපුර ගම්මානයෙන්. රිලවුන් සහ වඳුරන්ගෙන් නිරන්තරයෙන් කරදර එල්ලවන ශ්‍රී නිශ්ශංක මල්ලපුර ගම්මානයේ පිහිටා ඇත්තේ පොළොන්නරු නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ එපිටින් වූ ගල් විහාර පුදබිම ආසන්නයේ. පවුල් 400ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ගම්වැසියන් වගාවන් ඇතුළු සිය දෛනික කටයුතු මේ වන විට අතහැර දමා ඇත්තේ වඳුරු සහ රිලව් ගහනය වර්ධනය වැඩිවීමෙන් එල්ල වූ බලපෑම් නිසායි. වගා කරන්න තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරලා මේ වට කරලා තියෙන්නේ. ඊළඟෙන් වඳුරන්ගෙන් බේර ගන්න තමයි. මුං අඹ ගහසල ගෙඩි පීදෙන කාලෙත් දානවා පැහෙන කාලෙත් දානවා. ෆැමිලි ගෙඩියක්වත් කුරුම්බ ගෙඩියක්වත් ගහක ඉතුරු වෙන්නේ නැහැ මලේ පටන් කනවා. මෙම සතුන්ගෙන් එල්ලවන ශාරීරික පීඩා වලින් ආරක්ෂා වීමටද ගම්මුන්ට හැකියාවක් නැහැ. ඇඟිල්ල ඉඳලා උන් ඇඟට පනිනවා. මේ ළඟදී මගේ ඇඟට පනින්න හදම ඉඳලා ළඟ තිබුණ හින්දා තමයි මම බේරුනේ. මේ ළඟදී ළමෙක් හපලා ඒ ළමයාගේ ඇඟිල්ල දෙකට වෙන් වෙන්නම හපලා තිබුණා. අපි ඇහැටම දැක්කලා ඒ කෝප්පියක් තරම් ළමයාගේ ගියා. තාම ළමයා ඉස්පිරිතාලේ. මගේ මුණුබුරාගේ තමයි දැන් මේ දකුණු අතේ සුළඟිල්ල ළඟින් වෙන් වෙන්නම කාලා තියෙන්නේ. මේ අවුරුද්දේ 37 විභාගෙ ලියන්න ඉන්නේ. මම පුදු වේදනාවකින් තමයි මේ වෙලාවේ ඉන්නේ. අපිට තස්තවාදී වගේ ප්‍රහාර එල්ල කරන්නේ මේ රිලව් නොවි වඳුර. රිලා තර්ජනයේ හේතුවෙන් දැනටමත් පවුල් කිහිපයක් ගම්මානයේ හැරගොස් අවසන්. මේ ගෙදර ජීවත් වුණේ අම්මයි දුවයි දෙන්න. යන්න ගියේ මේ ගෙදර දාලා මේ රිලව් වඳුරු නිසාමයි. මේ ගේ දාලා ගිහිල්ලා තියෙන්නේ මේ රිලව්ගේ කරදර නිසා. මංකොල්ලකාරයෝ වගේ. පදිංචි වෙලා ඉන්න ගයක් නෙමෙයි දාලා ගිහින් මිනිසුන් ඉන්න බැරි නිසානේ මේ රිලව්ගේ වඳුරන්ගේ. මෙම ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රිලව් ගහනය පාලනය කර තමන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙසයි. තවත් පුවත් කිහිපයක් දැන්. අධික වේගෙන් පැමිණි මෝටර රථයක් මහනුවර අස්ගිරි මහා විහාරයේ පිවිසුමේ ආරක්ෂක සෙබලාද අනතුරට ලක් කරමින් වාහල් කඩේ ගැටී තිබෙනවා. තුවාල ලැබූ සෙබලා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනතුර සිදු කළ රියදුරු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. මාතර මිදිගම සංචාරක නිකේතනයක රැඳී සිටි විදේශීය කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ අයෙකු අද මිරිස්ස සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මිදිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක් වන මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් 10 වෙනිදා තෙක් බන්ධනාගාරගත කෙරුණා. හෙම්මාතගම ගම්පල ප්‍රධාන මාර්ගයේ ආරක්ෂිත වැටේ කොටසක් ගලවා දැමීමක් ගැන මාධ්‍යයට හෙළිදරව් කර පුද්ගලයෙකුට පිරිසක් ඊයේ රාත්‍රියේ තර්ජනය කර තිබුණා. පසුගිය 21 වෙනිදා මෙම පුද්ගලයා විසින් අද දෙරණ මාධ්‍යවේදියා වෙත මෙම තොරතුරු ලබා දුන් පසු එම සිද්ධිය රූගත කොට ඇති අතර අනතුරුව පසුගිය 23 වෙනිදා එම වැට යලි සවිකර ඇති බවට ලද තොරතුරකට අනුව මාධ්‍යවේදියා යලි එම ස්ථානයට ගොස් ඇත්තේ තොරතුරු ලබා දුන් පුද්ගලයාද සමගින්. එහිදී එම වැට ඉවත් කළ බවට සැක කරන පිරිස එම පුද්ගලයාට පහර දීමට උත්සාහ කරන ආකාරයයි මේ. ගාන්ට වැඩි ගණන් දෙපා. මේ පළාතේ කරෙන්ට් ඕන වැඩ ටික අපි කරගන්න. තමසේ බම්බු ගහන්න නැතුව යනවා යන්න. මේ අවසරය පාරවල් තිබ්බේ විතර. ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා හෙම්මාතකම ගම්පල ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියේදී පිරිසක් පැමිණ තර්ජනය කර යතුරුපැදියට ගිනි තබා තිබුණේ මෙලෙසින්.
පාසල් ළමුන් පිරිසක් කැබ් රථයක පිටුපස නැගී ගමන් කරමින් සිටින අතරතුර රථයේ ආරක්ෂිත වැට කැඩී ගොස් අනතුරට පත්වන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ඊයේ දහවල් හික්කඩුව වැරල්ලාන ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම්හලක් අසල සිටි පුද්ගලයෙකුට තවත් අයෙකු පැමිණ පහර දෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. පහර කෑමෙන් බිම ඇදවැටෙන පුද්ගලයාගේ පාදයක් බස් රථයට යට වූයේ මෙලෙසින්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.